ඔන්න දැම්මා. ලියන්න මාතෘකාව සතුන්ගේ විවිධ හැසිරීම් සතුන්ගේ විවිධ හැසිරීම් සතුන්ගේ විවිධ හැසිරීම් හඳුනා ගැනීමේදී සතුන්ගේ විවිධ හැසිරීම් හඳුනා ගැනීමේදී නව තාක්ෂණය භාවිතය right. ඒ යටතේ පුතේ අංක 1 කියලා ගන්න මම අපි මේකේ උදාහරණ නැත්නම් අවස්ථා දෙකක් ගැන කතා කරනවා ඔයාලත් එක්ක ගන්න පුතේ අංක 1 කියලා දෙනුන් මදයට පැමිණ ඇති බව හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතය හරි දෙනුන් මදයට මම මදය කියන එක කියන්නේ නැති නේද ඔයාලට මදයට පැමිණ ඇති බව හඳුනා ගැනීම සඳහා නව තාක්ෂණයේ භාවිතය මදය කියලා කියන්නේ පුතේ දෙනක් ඩිම්බ මෝචනය කරන කාලය හරි එතකොට මෙතන ඇග්‍රි කරන දරුවෝ ඉන්නවා නම් එයාලට 13 වසරේදී මං ගාවට එන අයට සහ ඔයාලා කොහේ හරි යනවනේ ඒ තැනදී ඔයාලට 13 වසරේ සත්ව පාලනයේදී මේ මද චක්‍රයේ සම්බන්ධව කියලා දෙවි මද චක්‍රයේ පියවර 4ක් තියෙනවා පෙර මදය පසු මදය සහ මද අතුර විදියට ඒකේ ওই මදය කියන අවස්ථාව තමයි ඩිම්බ මෝචනය වීම සිද්ධ වෙන්නේ කෙටි කාලයයි තියෙන පුතේ පැය 18ක් වගේ තමයි තියෙන්නේ. ඒතර මේ පැය 18 තුල අපි මේ දෙනම අපි කියන්නේ සිංචනය කරනවා කියලා එහෙම නැත්නම් එයාව අපි ගැබ් ඒ කියන්නේ සිංචනය කියලාම කියමු නේද? නැත්නම් සංසර්ග ක්‍රියාවලියට හෝ කියන්නේ ස්වභාවික සිංචනයකට හරි කියන්නේ ගොනෙක් දාලා සංසර්ගයේ යෙදවීමක් හරි එහෙම නැත්නම් કૃත්‍රිම සිංචනයක් හරි නොකළොත් ආයේ අපිට දවස් 21ක් බලාගෙන ඉන්න වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙයාගේ මේ මදයක් එන්නේ දවස් 21කට වතාවක්. හරි දැන් අපි ගැහැණු ළමයිගේ ගත්තොත් මිනිසුන්ගේ ගැහැණු දරුවන්ගේ අපි දන්නවා ඔසප් චක්‍රය එනවා හැම දින 28කට වතාවක් වගේ කියලානේ අපි කියන්නේ. ඒතර ඒකම තමයි මේ කියන්නේ. ওই ඔසප් චක්‍රයම තමයි. අපි ඒකට ඔසප් චක්‍රය කියලා කියන්නේ නෑ ගවයන්ගේ. ඒතර හරි නෑනේ අපේ ගැහැණු ළමයිට. ඒතර ගැහැණු ළමයිටත් ඒක පාවිච්චි කරනවා. එළදෙන්නුන්ටත් පාවිච්චි කරනවා. ලොකු වෙනසකුත් නෑ බලනකොට සමහර ගැහැණු ළමයිගේ වැඩ දිහා බලපුවා. නමුත් අපි ඉතින් නේද හැමෝටම මෙහෙම හොඳ නෑනේ කරන්නේ. ඒ නිසා ඒක අපි අර කාන්තාවන්ගේ නැත්තම් ගැහැණු ළමයින්ගේ අපි ඔසප් චක්‍රයේ විදිහටත් ඒක හරක්කට යනකොට අපි ඒක මද චක්‍රයේ විදිහටත් තමයි නම් කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට ওই දෙකම එකක්. මතක තියාගන්න. එයා ඔයාලගේ ගෑනු ළමයිගේ දින 28කට වතාවක් වෙන දේ මේ ගවයන්ගේ දෙනුන්ගේ වෙනවා දින 21කට වතාවක්. එතකොට අන්නේ ඩිම්බ මෝචනය වෙන අවධිය තමයි පුතේ අපි කියන්නේ මද අවධිය මදය කියලා. එතකොට මෙන්න මේ මදය අපි අනිවාර්යෙන් හරියට හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. නැත්නම් මම අර ඔයාලට කිව්වා වගේ අපිට නැවත දින 21ක් ආයේ බලාගෙන ඉන්න වෙනවා. එහෙම අපි දින 21කින් ප්‍රමාද වෙනවා කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඔය දියුණු රටවල් එහෙම නැත්නම් මේ මහා පරිමාණයෙන් මේ ගව නිෂ්පාදනය මේ කිරි නිෂ්පාදනය වගේ කරන සමාගම් දකින්න රුපියල් මිලියන ගණනක සිදුවන අලාභයක් විදිහට. ඒක නිසා යාලා විවිධ තාක්ෂණික ක්‍රම පුතේ යොදාගෙන තියෙනවාද හරියටම මදයට ආපු වෙලාව හරි. දැන් මෙන්න මේ වෙලාවේදී මදයට ආවා කියන එක නැත්නම් මදයට පැමිණිලා තියෙනවා කියන එක හොයාගන්න තාක්ෂණික ක්‍රම භාවිත කරලා තියෙනවා. එතකොට අර මදයේ මග හැරෙන්න තියෙන හැකියාව ඉතාමත් අඩු වෙලා තියෙනවා. ඒකට යාලට අර කියපු පාඩුව සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? රයිට්. ඔයා දාන්න යටින් තරු ලකුණක් දැන්
දාන්න යටින් තරු ලකුණක් ලියන්න මේ විදිහට. මෙහිදී පහත ආකාරයේ ක්‍රම යොදාගනි. මෙහිදී පහත ආකාරයේ ක්‍රම යොදාගනි. පහත ආකාරයේ ක්‍රම යොදාගනි. right. ලියන්න පුතේ අංක 1 දාලා ලියන්න. ගෙලට අංක 1 කියන්නේ ඒ යටතේ අංක 1 යටතේ 1 යන්නේ පටල ගන්න එපා. ගෙලට සවි කරන ලද බෙල්ලට දානවා. හරි. ගෙලට සවි කරන ලද සංවේදකයක් සහිත කොළරයකින් හරි සාමාන්‍යයෙන් පේනවනේ සංවේදකයක් සහිත කොළරයකින්. හරි පැහැදිලිද? එතකොට සංවේදකයක් සහිත කියන්නේ කොළර එකක් කියලා කියන පුතේ අර බෙල්ලට දාන අර බල්ලොන් ගෙහිම අපි දාන්නේ මොනවද ඒවට කියන්නේ? පටියක් මොකක් හරි කියනවනේ. බල්ලොන් ගෙහිම අර බෙහෙත් ඉද්දට පස්සේ එහෙම දාන්නේ හඳුනා ගන්න පටියක්. මම ඒ වගේ එකක් මෙයාලගේ ගෙලට දානවා. ඒතර මේ ගෙල ඒක නිකම්ම පටියක් නෙමෙයි. ඒකේ මොකද්ද තියෙනවා කියන්නේ ওই පටියේ. හරි දැන් මේ වගේ මොම් පටියක් දානවා අපි බෙල්ලට. ඒකේ මොකද්ද සවි කරලා තියෙනවා කියන්නේ? සංවේදකයක් සවි කරලා තියෙනවා. පැහැදිලිද? ඒතර මේ සංවේදකයේ මේ සතාගේ හැසිරීමේ සිදුවන වෙනස් වීම අපිට හොයාගන්න පුළුවන්. මොකද මේ මද කාලේදී පුතේ සතාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සතා නිතර කෑ ගහන්න පටන් ගන්නවා. හරි සතා නිතර කෑ ගහනවා. ඒ වගේම සතාගේ ටිකක් අර අපි කියන්නේ රෙස්ට්ලස් ඒ කියන්නේ රෙස්ට්ලස් කියලා කියන්නේ අර කොහොමද අපි සිංහලෙන් කියන්නේ? රෙස්ට්ලස් නේ අර කියන වචනයක් රෙස්ට්ලස් නිකන් කලබලකාරී. හරි කලබලකාරී ගතියක් තියෙනවා. ඒ වගේම නිතර මුත්‍රා කරනවා. හරිද? නිතර මුත්‍රා කරනවා. තව ඉතින් ගත්තොත් ඔය පිට කොන්ද වකුටු කිරීම වගේ දේවල්. ඒ වගේම නොයෙකුත් වෙනස්කම් සිද්ධ වෙනවා. හරි තව තියෙනවා. දැන් අපි කියනවා යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල ශ්‍රාවයක් වෙන්න පුළුවන්. සමහරට ඒ රුධිරේ වගේ තියෙන්න පුළුවන්. හරි. ඒ වගේ නොයෙකුත් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒතර මේ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් කියනවා මෙන්න මේ සංවේදකයට. ඔය ඔක්කොම බැරි වෙන්න පුළුවන්. විශේෂයෙන් සතා නිතර කෑ ගහනවා කියන එක. හරි. ඒ වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඒතර ඒ හරහා අපිට හොයා ගන්න පුළුවන් දැන් මේ සතාගේ අන්න හැසිරීමේ වෙනසක් දකිනවා අපි. එහෙනම් බොහෝ විට මෙයා අන්න මදයට ඇවිල්ලා ඇති. ඒතර අපිට පුළුවන් නිලධාරීන් මෙතෙන්ට යවලා ඒ අදාළ තාක්ෂණික නිලධාරීන් යවලා පරීක්ෂා කරලා යාව කෘත්‍රිම සිංචන ක්‍රියාවලියට අරගන්න. පැහැදිලි නේද? right. අපි වාක්‍ය සම්පූර්ණ කළේ නෑ මං හිතන්නේ. ලියන්න. කොළරයකින් ස්වයංක්‍රීයව දෙනුන්ගේ ක්‍රියාකාරීත්වය මැන මද අවස්ථාව හඳුනා ගැනීම. right. පැහැදිලිද? ඔන්න මදය හඳුනා ගන්න නව තාක්ෂණය යොදා ගන්න එක යටතේ පළවෙනි එක. හරි? බෙල්ලට පළඳවනවා අපි බෙල්ලට දානවා සංවේදකයක් සහිත කොළර එකක්. ඒකෙන් ස්වයංක්‍රීයව මේ සතාගේ ක්‍රියාකාරීත්වය මැනලා ඒ අනුව මදය හඳුනා ගැනීම වෙනවා. අට තේරුණා නේද ඒක? right. ඊළඟට මම තව නොකියූ මෙයාලගේ හැසිරීමක් තියෙනවා. හරි ඒ හැසිරීම තමයි අපි කියනවා පුතේ මෙතනදී මේ මදයට ආවට පස්සේ මේ සත්තු වෙනත් සතුන්ගේ පිට මත නැගීමට සහ තම පිට මත නැගීමට වෙනස් සත්තුන්ට ඉඩ කඩ සලසනවා. අර තේරුණාද මං කියන්නේ?
හරි මදයට පැමිණි සතුන් වෙනත් සතුන්ගේ පිටමත නගින්න ඉඩ සලසනවා. ඒ වගේම තමන්ගේ පිටමත නැගීමට ඉඩ සලසන. ඒතර ඔන්න ඔතන ওই තමන්ගේ පිටමත නැගීමට ඉඩ සලස්වනවා කියන කාරණය අපි මෙතනදී පාවිච්චි කරලා තියෙනවා මදය හඳුනා ගන්න. එතනදී දරුවනේ අපි කරන්නේ හරි එතනදී කරන්නේ අපි දැන් හිතන්න මේ විදියට මේ එළදෙන ඉන්නවා. හරි මෙන්න මෙයාගේ දැන් මේ වලිගය මේ හරියෙන් තියෙනවා. එහෙම නේද? ඔය හරියෙන්ද තියෙන්නේ? හරි කොහොම හරි වලිගය තියෙනවා. හරි මෙන්න මේ වලිගයට ඉහළින් වගේ මෙන්න මේ වගේ තැනක අපි සවි කරනවා අහපව් සංවේදකයක්. මේ සංවේදකය වැඩ කරන්නේ මේක තෙරපෙනකොට දැන් වෙන සතෙක් මුගේ ඇඟ උඩට නගිනකොට මේක තෙරපෙනවා ෆ්‍රෙෂ් වෙනවා. ඒ තෙරපීමත් එක්ක මේකෙන් අපි කියනවා පොතේ අපේ ඔෆිස් එකේ තියෙන හරි කම්පියුටරේට පණිවිඩයක් යනවා. ඇත්තටම යන්නේ රේඩියෝ තරංගයක් විදියට යන්නේ. හරි මොකක් විදියටද යන්නේ? රේඩියෝ තරංගයක් විදියට යනවා. පාට තේරුණාද? හරි සතාගේ වලිගයට තරමක් ඉහළින් අපි උපකරණයක් සවි කරනවා සංවේදකයක් සවි කරනවා වෙන සතෙක් මේ සතාගේ පිටමතට නගිනකොට ඒ සංවේදකය ක්‍රියාත්මක වෙලා එතනින් අපේ කාර්යාලයේ පරිගණකයට යනවා රේඩියෝ තරංගය. හරි. එතකොට අපිට දැන් හොයාගන්න පුළුවන් මේ කාගේ ඇඟ ඒ ඔක්කොම තොරතුරු මේකේ අන්තර්ගත කරලා තියෙන්නේ. මේ කාගේ මත සවි කරලා තියෙන සංවේදකයෙන්ද මේ මැසේජ් එක ආවේ. රයිට් අපි හිතමු මුගේ පච්චයක් ගහලා තියෙනවා ඔන්න 1 2 3 කියලා. හරි. ටැටූ කරලා තියෙනවා 1 2 3. එහෙනම් මෙන්න මේ 1 2 3 කියන පොරගෙන් නැත්තම් 1 2 කියන 1 2 3 කියන එළදෙනගෙන් තමයි මේ කාවේ. එහෙනම් අපි කියනවා ඔන්න මේ 1 2 3 නැත්නම් 123 කියන දෙන මදයට ඇවිල්ලා කියලා අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඕක තමයි අපිට දෙවෙනි ක්‍රමයේ විදියට කතා කරන්න කියලා තියෙන්නේ. රයිට්. එහෙනම් අපි කවුරුත් ක්ලාස් එකට ගන්න අවශ්‍ය වෙන්නේ නෑ දැන් මම හදලා තියෙන සිස්ටම් එකේ විදිහට. මම වෙනස් කරුවානේ settings. ඔයාලට ඇඩ්මිෂන් ඕනේ නැති වුණා නේද? කෙලින්ම ක්ලාස් එකට ජොයින් වුණානේ. එහෙම ඕනේ නෑ මම settings හැදුවා. ඒ කියන්නේ මට අර ලේසි මොකද මේ ඔයාලා දැන් අර ඒ කියන්නේ අපේ රටේ තත්ත්වයනේ. ඔයාලගේ වැරද්දකුත් නෙමෙයි මගේ වැරද්දකුත් නෙමෙයි හැමදාම කියනනේ. අපේ රටේ විදිහට මේ නිතර කට් වෙනවනේ සමහර අයට කට් වෙන. අතර මට අර නිතර බාධායි. අනික මට මේ නිතර පේන්නේ මම සමහරට බෝඩ් එකේ මේ උගන්වන වෙලාවට ඔයාලා කවුරු වෙලා බලන ඉඳලා ගොඩක් වෙලා. ඉතින් මම ඒක නිසා මේකේ settings වෙනස් කරලා තියෙන්නේ. ඕනම කෙනෙකුට කියන්නේ ඕනම කෙනෙකුට waiting room එකේ ඉන්නේ නැතුව කෙලින්ම log වෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒතකොට ඇයි සංදීප්ට එහෙම එන්න බෑ කියන්නේ? මොකද වෙලා තියෙන්නේ? චුට්ටක් සංදීපට මැසේජ් එකක් දාලා බලන්න. මම ඇඩ්මිෂන් දෙන්න ඕනේ නෑ. දැන් කවුද? දැන් මං හිතන්නේ පියුමි හරි කවුරු හරි ආවා මගේ ඇඩ්මිෂන් ගන්නෙත් නැතුව ආවේ. දැන් නේ ආවේ නේ පියුමි? චුට්ටක් මැසේජ් එකක් දාන්න රිද්මි නේද? දාන්න මේ මොකද වෙලා තියෙන්නේ කියලා අහලා. ඔයාලට ලේසි මටත් ලේසි. ඒතර ඔයාලට මේ මග හැරෙන්නේ නෑ ගොඩක් දුරට. කෙලින්ම ඔයා ක්ලාස් එකට ජොයින් වෙනවා. කොහොමත් මම අපේ ගෲප් වලට විතරනේ මැසේජ් එක දාන්න. ඒතර පිට ළමයිට කොහොමත් එන්න හැකියාවක් නෑ. ඒ නිසා ගැටලුවක් නෑ. බලන්න චුට්ටක් ඒක මොකද වෙලා තියෙන්නේ කියලා. මම ඇඩ්මිෂන් දෙන්න නම් ඕනේ නෑ. දැන් හිරු නෙමේ පියුමියාව පියුමිට මම මැසේජ් මේ ඇඩ්මිෂන් දුන්නේ. එයා කෙලින්ම ක්ලාස් එකට එකපාර ජොයින් වීම සිද්ධ වුණා. රයිට්. අපි එහෙනම් පුතේ මේකත් සටහන් කරගමු. ආට මේක තේරුණා නේද? තේරුණා නේද මේක? හරි. අපි එහෙනම් ඒක ලියාගමු. ලියන්න මේ විදිහට. දැන් අපි ලියන්නේ ওই අංක 2. 1 යටතේ 2. පටල ගන්න එපා. මේ මං
හරි පරිස්සම් වෙනවා මම මේ ඔන්ලයින් ක්ලාස් එකේ නෝට් එක දෙනකොට මට නිතර හිතෙනවා ඔයාලා වරද්දාගනීද කියලා. ඒ නිසා මම මේ නැවත නැවත කියන්නේ ඔයා එක ගැන වැඩි හිතන්න එපා. සර්ට පිස්සුද ඔච්චර එකම දේ ආයෙ ආයෙ කියවන්නේ. මට හිතෙනවා ඉතින් ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකේ මේවා පටලගෙන ලියලා ඊට පස්සේ විභාගෙදිත් ඔයාලා ලියුවොත් නේ වරද්දා ගන්නවනේ. මේ පළවෙනි එක යටතේ ඒ කියන්නේ මදේ හඳුනා ගැනීමට නව තාක්ෂණ යොදා ගැනීම යටතේ එකක් ලිව්වා ක්‍රම දැන් දෙවෙනි එක ලියන්න. වලිගයට ඉහළ කොටසේ වලිගයට ඉහළ කොටසේ වලිගයට ඉහළ කොටසේ බැටරියකින් ක්‍රියාත්මක වන රේඩියෝ සම්ප්‍රේෂකයක් ඇලවීම රේඩියෝ සම්ප්‍රේෂකයක් ඒ යටතේ පැහැදිලි කිරීමක් විදියට අපි ලියමු. ඒ යටතේ පැහැදිලි කිරීමක් විදියට මදයට පැමිණි සතුන් අනෙක් සතුන්ට තම පිටමතට නැගීමට ඉඩ ලබා දෙන අතර එවිට මෙම උපකරණය ක්‍රියාත්මක වී ඉන් පණිවිඩයක් නිකුත් වේ.
එමගින් දෙන මදයට පැමිණි දිනය සහ වේලාව එමගින් දෙන මදයට පැමිණි දිනය සහ වේලාව එමගින් දෙන මදයට පැමිණි දිනය සහ වේලාව ස්වයංක්‍රීයව පරිගණකගත වේ. ස්වයංක්‍රීයව පරිගණකගත වේ. ස්වයංක්‍රීයව පරිගණකගත වේ. හරි. පැහැදිලිද? කතන්දරය තවමත් බෝඩ් එක පැහැදිලිද? හරි. පැහැදිලි නේද? බෝඩ් එකේ ක්ලියර් එක නම් චුට්ටක් හැදෙන්නේ නැති වෙයි වගේ. කනෙක්ෂන් එකේ මවුලක් තියෙන්නේ මං හිතන්නේ. හරි. එතකොට ඔන්න පුතේ පළවෙනි එක කතා කරලා ඉවරයි. එතකොට පළවෙනි එක අපි කිව්වේ දෙන මදයට පැමිණීම හඳුනා ගන්න නැත්නම් දෙනුන් මදයට පැමිණීම හඳුනා ගන්න නව තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධව. එතකොට ක්‍රම දෙකයි. මතක තියාගන්න පළවෙනි ක්‍රමය අපි කිව්වේ බෙල්ලේ කොලර් එකක් දානවා, ඒ කියන්නේ පටියක් දානවා සංවේදකයක් සහිත. එතකොට මේ සංවේදකයෙන් මේ දෙනගේ හැසිරීම වල සිදුවන ඒ වෙනස්කම් මැනලා ඒ අනුව දෙන මදයට ඇවිල්ලාද නැද්ද කියලා අපි තීරණය කරනවා. පාට එක තේරුණා. ඊළඟ දෙවෙනි එක අපි කිව්වේ පුතේ මෙයාගේ වලිගයට ඉහළින් අපි බැටරියකින් ක්‍රියා කරන රේඩියෝ සම්ප්‍රේෂකයක් සවි කරනවා. එතකොට මදයට පැමිණි දෙනුන් තම පිටමතට අනිකුත් සතුන්ට නැගීමට ඉඩ සලසනවා. එතකොට එවැනි පිට නැගීමක් සිදුවන විට අර රේඩියෝ සම්ප්‍රේෂකයේ ක්‍රියාත්මක වෙලා එතනින් පණිවිඩයක් පරිගණකයට යනවා. ඒ අනුව දෙන මදයට පැමිණි දිනය සහ වේලාව ස්වයංක්‍රීයව පරිගණකගත වෙනවා. එතකොට අපිට එතනින් දත්ත අරගෙන මේ දෙනව ඉක්මනට ඒ අදාළ කාලය තුල ඒ පැය 18 තුල කෘත්‍රිම සිංචනය සඳහා යෙදවීම කරන්න පුළුවන්. ඒ කාරණා ටික හොඳින්ම තේරුණා නේද ඔයාලට? හරි. ඊළඟට අපි එමු ප්‍රධානාංක දෙකට. හරි. ප්‍රධානාංක දෙක. ලියන්න සතුන්ගේ පෝෂණ විලාශය සහ සතුන්ගේ පෝෂණ විලාශය සහ සතුන්ගේ පෝෂණ විලාශය සහ අවශ්‍යතාව මෙන්ම පෝෂණ විලාශය සහ අවශ්‍යතාව මෙන්ම හරි සතුන්ගේ පෝෂණ විලාශය සහ අවශ්‍යතාව මෙන්ම සත්වයාගේ රූමනේ මම රූමනේ කොටස් හතර ගැනත් කිව්වා මං හිතන්නේ සත්වයාගේ රූමනේ ආම්ලිකතාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා නව තාක්ෂණයේ භාවිතය
ලබා ගැනීම සඳහා නව තාක්ෂණයේ භාවිතය ලබා ගැනීම සඳහා නව තාක්ෂණයේ භාවිතය right එතකොට අපි යටතේ චුටි පැහැදිලි කිරීමක් ලියමු මේ විදිහට ලියන්න පුතේ මේ සඳහා රූමණය තුල මේ සඳහා රූමණය තුල මේ සඳහා රූමණය තුල තැන්පත් කළ මේ සඳහා රූමණය තුල තැන්පත් කළ शुद्ध चिपයක් माइक्रोचिप කියලා කියන්නේ පුතේ शुद्ध चिपයක් शुद्ध चिपයක් शुद्ध चिपයක් භාවිත කළ හැක භාවිත කළ හැක හරි शुद्ध चिपයක් භාවිත කළ හැක එම शुद्ध चिपය එම शुद्ध चिपය සෙරමික් ගුලියක එහෙම තමයි කරනවා කියන්නේ සෙරමික් ගුලියක හරි සෙරමික් ගුලියක අභ්‍යන්තරයේ රඳවා සෙරමික් ගුලියක අභ්‍යන්තරයේ රඳවා රූමණය තුල තැන්පත් කරයි රූමණය තුල තැන්පත් කරයි රූමණය තුල තැන්පත් කරයි එයින් නිපදවන රේඩියෝ සංඛ්‍යාත හරහා සියලු දත්ත ලබාගත හැක රේඩියෝ සංඛ්‍යාත හරහා සියලු දත්ත ලබාගත හැක සියලු දත්ත ලබාගත හැක පැහැදිලි නේද? ඒ ටික මොන මතක තියාගන්න. එතනින් සතුන්ගේ හැසිරීම් හඳුනා ගන්න භාවිත නව තාක්ෂණයේ භාවිත කිරීම මේ සම්බන්ධ කොටස ඉවරයි. ඊළඟට පුතේ ගන්න මාතෘකාව හරි මාතෘකාව මම අද මුලින් කියන්නේ ක්ලාස් එකට මුලින්ම ජොයින් වුණ අය දන්නවා අද දවස් ඇතුළත කතා කරන මාතෘකාව මොනවද කියලා. පස්සේ ආපු අය දැන් ඉතින් ඒ ටික දන්නේ නැහැ. මම ඉතින් හැමදාම කියනවා ක්ලාස් එකට කලින් එන්න ඒ වෙලාවට එන්න කියලා. රයිට් ලියන්න මාතෘකාව සංවෘත සත්ව නිවාසවල භාවිත වන සංවෘත සත්ව නිවාසවල භාවිත වන නවීන තාක්ෂණික ක්‍රම සංවෘත සත්ව නිවාසවල භාවිත වන නවීන තාක්ෂණික ක්‍රම right තද අද දවසේ අපි කතා කරනවා කියපු දෙවෙනි කොටස ඔය. හරි පළවෙනි එක දැන් ඉවරයි. එතකොට අපි මුලින්ම බලමු සංවෘත සත්ව නිවාසයක් කියන්නේ පුතේ මොකක්ද කියන එක. ඒක ඉතින් අමුතුවෙන් ඔයාලට පැහැදිලි කරන්න දෙයක් නැහැ. වචනේ තුලම අදහස තියෙනවා. පූර්ණව ආවරණය වෙලා තියෙන නිවාස තමයි අපි කියන්නේ සංවෘත සත්ව නිවාස කියලා. ඒතර මේවා පූර්ණව ආවරණය වෙලා තියෙන නිසා විශේෂයෙන් අපිට සියලු කටයුතු පුතේ කෘත්‍රිමව පාලනය කිරීමක් සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අභ්‍යන්තර පරිසර තත්ත්වය
හරි ඇතුලේ වාතාශ්‍රය වගේ දේවල්, ඇතුලේ උෂ්ණත්වය වගේ දේවල්, ඇතුලේ ආලෝක මට්ටම වගේ දේවල් මේ සියල්ල අපිට ස්වයංක්‍රීයව පාලනය නැත්නම් කෘත්‍රිමව පාලනය කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ සංවෘත නිවාස තුල අපි මිනිස්සු දාලා ආහාර දීම, ජලය සැපීම මේ වගේ කිසි දෙයක් කරන්නේ හැම දෙයක්ම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඒ වගේම බිත්තර කියන්නේ කුකුලන් නැති නැත්නම් කිකිලියන් නැති කරන අවස්ථාවක වගේ නම් බිත්තර එකතු කිරීම වගේ දේවල් අපි කියන ස්වයංක්‍රීයව තමයි සිද්ධ වෙන්නේ. මිනිස්සු ගිහිල්ලා බිත්තර එකතු කරන්න යන්නේ නැහැ. ඒ වගේම කිරි දෙවීම වගේ දේවලුත් මේ වගේ සත්ව නැත්නම් මේ වගේ නිවාස තුලදී අපි කියනවා සියල්ල ස්වයංක්‍රීයව එහෙම නැත්නම් ඒ කිරිදොවන යන්ත්‍ර භාවිත කළ ස්වයංක්‍රීය කිරිදොවන යන්ත්‍ර භාවිත කරලා තමයි අපි සිද්ධ කිරීම කරන්නේ. පැහැදිලිද? ඒතර ඔන්න ඔය වගේ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් මෙන්න මේ කියන සංවෘත සත්ව නැත්නම් සංවෘත නිවාස තුලදී අපි යොදා ගන්න. ඒ වගේම සතුන්ගේ සනීප ආරක්ෂාව වගේ දේවල් පවත්වාගෙන යන්නත් නොයෙකුත් ක්‍රමවේද භාවිත කරනවා. මම වාට ගිය සතියේ කිව්වා නැත්නම් අවසාන දවසේ කිව්වා. විශේෂයෙන් ගවයින්ගේ පිරිසිදුභාවය තියාගන්න මම අර වාහන හොදන ක්‍රමවේදයක් ගැන එහෙමත් කිව්වේ දිනුණු රටවල අපි ස්වයංක්‍රීය බුරුසු කියන ඒවා භාවිත කිරීම කරනවා. පැහැදිලි මම වාට අද රූපයක් පෙන්වන්නම් ස්වයංක්‍රීය බුරුසු වල. හැබැයි මම අර දානවා කියපු වීඩියෝස් ටික ඊරෑ දාන්නම් කියලා වීඩියෝස් ටික හොයා ඉන්නකොට ඒත් මට ඒක අමතක වුණා. මේ වීඩියෝස් ටික දාන්න වෙන වැඩකට ආය ඔළුවට ගියාට පස්සේ මම අද ඔයාලට මේ වීඩියෝස් ටික ඔක්කොම එවන්නම්. ඔයාලට ඒතර බලන්න පුළුවන්. ඒතර මේ ස්වයංක්‍රීය බුරුසුවේ වීඩියෝ එකත් එක්කම ඔක්කොම ඔයාලට ලැබෙන්න සලස්වන්න. ඉස්සරහටත් තියෙනවා තව වීඩියෝස් ඔය ප්‍රැක්ටිකල්ස් වලට අදාළ වීඩියෝස් ටිකකුත් තියෙනවා. ඒතර ඒවත් ඒ ටික කළාට පස්සෙම මම ඔයාලට බලන්න එවන්නම්. එතකොට මේ ඔයාලා ඒ ටික බලන්න. ඔයාලට ඕනනම් ඔය මම එවනේවම නෙමෙයි. ඔයාලට ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ඉන්ටර්නෙට් එකේ ගහන්න ඕවා ගහපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. මිල්කින් මැෂින් කියලා ගහපුවම ඔයාලට ඕන තරම් YouTube එකේ වීඩියෝස් පෙන්නනවා. අද කාලේ ඉගෙන ගන්න ඕන තරම් ක්‍රමවේද තියෙනවා. පැහැදිලිද? right. අපි එහෙනම් චුටි සටහනක් දාගමු. යටින් ලියන්න මේ විදිහට. සංවෘත නිවාස යනු සංවෘත නිවාස යනු සංවෘත නිවාස යනු සංවෘත නිවාස යනු පූර්ණ වශයෙන් ආවරිත ආවරණිත පූර්ණ වශයෙන් ආවරණිත පූර්ණ වශයෙන් ආවරණිත අභ්‍යන්තර තත්ත්ව කෘත්‍රිමව පාලනය කරන 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 නිවාස වේ නිවාස වේ නිවාස වේ නිවාස වේ වෙනම රූලකින් ලියමු. සියුම් ක්‍රමයට ගොවිපළ සතුන් නැති කිරීමේදී සියුම් ක්‍රමයට ගොවිපළ සතුන් නැති කිරීමේදී සංවෘත නිවාස යොදා ගන්නා අතර සංවෘත නිවාස යොදා ගන්නා අතර සංවෘත නිවාස යොදා ගන්නා අතර ඒවා තුල පහත ආකාරයේ නවීන තාක්ෂණික ක්‍රමවේද ඒවා තුල පහත ආකාරයේ නවීන තාක්ෂණික ක්‍රම
අනුගමනය කරයි. නවීන තාක්ෂණික ක්‍රම අනුගමනය කරයි. right අංක 1 දාලා ලියමු අපි අංක 1 නිවාස තුල වාතාශ්‍රය උෂ්ණත්වය එක දිගට ලියන්න යන කමා දාලා පොතේ වාතාශ්‍රය උෂ්ණත්වය ආලෝකය වාතාශ්‍රය උෂ්ණත්වය ආලෝකය සාපේක්ෂ ආර්ද්‍රතාව වැනි තත්ත්ව පාලනය සඳහා ඉලෙක්ට්‍රොනික පාලක පද්ධති ඔයාලට 13 වසරේ වෙනම ඉලෙක්ට්‍රොනික්ස් පාඩමක් තියෙනවා මීට අවශ්‍ය දැනුම දෙන්න. දැනට ඔහොම මතක තියාගමු. ඉලෙක්ට්‍රොනික පාලක පද්ධති භාවිත කිරීම. right පුතේ දාන්න ඒ කරුණ යටතේ තරු ලකුණක්. ඒ යටතේ තරු ලකුණක් දාන්න. චුටි පැහැදිලි කිරීමක් දෙන්නම් මං. ලියන්න මේ විදියට යටින් මෙම පද්ධතිවල අන්තර්ගත සංවේදක මගින් සෙන්සර්ස් කියලා කියන්නේ අපි අර බිත්තර රක්කවනේ කතා කළේ නේද? තාප විද්‍යුත් යුග්මයක් එහෙම නැත්නම් තර්මෝකපල් එකක් තිබුණේ. ඒත් ඒ වගේ සංවේදක තියෙනවා. මෙම පද්ධතිවල අන්තර්ගත සංවේදක මගින් නිවාස තුල පරිසර තත්වයන් සංවේදනය කර ප්‍රධාන පාලක පද්ධතියට තොරතුරු සපයයි. පැහැදිලිද? එතකොට ඒ භෞතික පරාමිතිය සංවේදනය කරගන්න අපි උෂ්ණත්වය කියලා හිතුවොත් උෂ්ණත්ව සංවේදක තියෙනවා. පැහැදිලිද පුතේ? එතකොට අපි ආලෝකය කියලා හිතුවොත් ආලෝක සංවේදක තියෙනවා. එතකොට අපි සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා හිතුවොත් ඒ පරිසරයේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය සංවේදනය කරගන්න තෙතමන සංවේදක වගේ දේවල් අපි භාවිත කරනවා. එතකොට මොකක් හරි සංවේදකයක් මගින් අභ්‍යන්තර පරිසර තත්ත්වය සංවේදනය කරගෙන ඒක දෙනවා ප්‍රධාන පාලක ඒකකයට. එතකොට ප්‍රධාන පාලක ඒකකයෙන් තීරණය කරනවා එතනින් එහාට මොකක්ද වෙන්න ඕනේ කියන එක. මම මේක ඔයාලට පැහැදිලි කළා ඇත්තටම අර බිත්තර රක්කවනේදී එයාගේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන එකේ. දැන් අපි නිකමට හිතුවොත් ඇතුලේ උෂ්ණත්වය වැඩි කියලා දැන්. එතකොට ඒ
උෂ්ණත්වයේ සංවේදනය කරලා ප්‍රධාන පාලකයට දුන්නට පස්සේ ප්‍රධාන පාලකයෙන් ඔන්න පණිවිඩයක් යවනවා පංකාවලට ෆෑන්ස් වලට. ඒතර මේ වාතයේ ඇද දමන පංකා තමයි ගොඩක් දුරට තියෙන. ඒ කියන්නේ බිත්ති වලට සවි කරලා තියෙන. ඇතුලේ රත් වුණ වාතය එළියට ඇදලා දාන්න පුළුවන් පංකා. ඒතර දැන් අර පංකා ටික මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. ඒතර ඇතුලේ උෂ්ණත්වය ටික ටික අඩු කරලා දෙනවා. ඒතර ඇතුලේ ආලෝක ප්‍රමාණය මදි නම් ආලෝක සංවේදක මගින් මේක සංවේදනය කරලා පාලක පද්ධතියට දුන්නාට පස්සේ පාලක පද්ධතිය තීරණය කරනවා ඒක ඇතුලේ තියෙන විදුලි බල්බ දල්වන්න ඕන කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න විදුලි බල්බ දැල්වීමක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ විදිහට ස්වයංක්‍රීය පොතේ මිනිසාගේ මැදිහත් වීමක් නැතුව මේ හැම දෙයක්ම පැය 24 පුරාම දින 365 පුරාම අකණ්ඩව ක්‍රියාත්මක වෙන විදිහට සකස් කරලා තියෙනවා. පැහැදිලි නේද? ඒතර හරිම පහසුයි අපිට. හරි අපේ ශ්‍රමයේ වැය වෙන ප්‍රමාණයත් අඩුයි. අනික අපි ඕක කරන්න ගියොත් නේද? සමහර විට සත්තු යම් කාලයක් අහිතකර පරිසර තත්ත්වෙට නිරාවරණය වෙලා තියෙන්න පුළුවන්. මොකද අපි හැම තත්ත්වයකම ඕක මැනීම කරන්නේ නැහැනේ. හැබැයි මෙතනදී හැම තත්ත්වයකම මැනීම සිද්ධ වෙනවා. මොහොතින් මොහොත නේද? මොහොතින් මොහොත මේක මනිනවා. යම් අවස්ථාවක අහිතකර වුණ ගමන් පද්ධතිය ක්‍රියාත්මක වෙලා ෂණිකව නැවත පද්ධතිය ඒ ප්‍රශස්ත තත්ත්වයට අරගෙන එනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඔප්ටිමම් කන්ඩිෂන්ස් වල, ඒ කියන්නේ ප්‍රශස්තම පරිසර තත්ත්වවල තමයි පොතේ සත්තු ජීවත් වෙන්නේ. ඒ නිසා සත්තුන්ගෙන් ගන්න පුළුවන් අස්වැන්නත් අපි කියනවා ඒ වගේම ඉහළ මට්ටමක අපිට පවත්වා ගන්න පුළුවන්. තේරුණා නේද කියන කාරණා ටික? රයිට්. ඒකටම තව චුට්ටක් අපි ලියමු මේ විදිහට. එම තොරතුරු උපයෝගී කරගෙන පාලක පද්ධතිය මගින් වාතය ඇද දමන පංකා කමාවක් සංසරණ පංකා විදුලි බල්බ තාපන දඟර ආදිය ක්‍රියාත්මක කරයි. හරි. එතකොට අපි ඔන්න මේ බැලුවේ පළවෙනි එක පුතේ අභ්‍යන්තර පරිසර තත්ත්ව ඉලෙක්ට්‍රොනික පාලක මගින් ඒ පාලනය කරනවා නැත්නම් ඒ ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගන්න අවශ්‍ය පද්ධති මේ සංවෘත නිවාස තුල පුතේ අපි සකස් කරලා තියෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට අපි දෙවෙනි එකට එමු. ලියා ගන්න අංක 2 එහෙනම් අංක 2 ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ආහාර හා ජල බඳුන් භාවිත කිරීම. හරි. එතකොට මේවත් ස්වයංක්‍රීයව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවා විවිධ විදියට හදලා තියෙනවා පුතේ. ඔයාලා සමහර විට ඔය මුල්ම අත්දැකීම ගත්ත කාලේ ඉතින් එන නෝන්ඩි වෙන වැඩත් වෙලා තියෙනවා මටත්.
සමහර හෝටල් වල ඔය වෙඩින් එහෙම ගන්න හෝටල් තියෙන්නේ. ඒ හෝටල් වල තියෙනවා ටැප්. සමහරට ඔයාලටත් මේ අත්දැකීම ඇති නැතුව නෙමෙයි කියන්නේ නැති වෙ ලැජ්ජාවට. සමහර ටැප් තියෙනවා අපි ගිහිල්ලානේ කරකවන්න හදනවා. හරි කරකවල සමහරට කඩලත් එනවා. හැබැයි ඒ වගේ වතුර එන්නේ කරකවන්න ඕනේ නැහැ. කරකවන්න දෙයක් නැහැ ඒ වගේ වතුර එන්න. හරි මොකද්ද කරන්න තියෙන්නේ අපි යටට අතල්ලන්න විතරයි තියෙන්නේ නේ. ඒතර අපේ අතේ ඒ අපේ අතේ රස්නේට එක සංවේදනය වෙනවා. එහෙම නැත්නම් ඒක එක එක විදිහට හදලා තියෙනවා. රස්නේට සංවේදනය වෙන්නේ. එහෙම නැත්නම් ඒක චුටි කැමරාවක් වගේ දාලා අපේ අත ආවට පස්සේ සංවේදනය වෙන්නේ. මොකක් හරි ක්‍රමයකට සංවේදනය වුණාට පස්සේ තමයි වතුර එන්නේ. ඒතර අපි අත ගත්තාම නැවත වතුර එන එක නතර නැති පොඩි සෙල්ලමකුත් කරන්න පුළුවන්. මොකද්ද? අත ලං කරනවා ඈත් වෙනවා. ලං කරනවා ඈත් වෙනවා. ලං කරනවා ඈත් වෙනවා. අර වතුර එනවා නතර වෙනවා. වතුර එනවා නතර වෙනවා. වතුර එනවා නතර වෙනවා. වතුර එනවා නතර වෙනවා. එම් පොඩි ආතලයක් ගන්න ඔය දොරවලුත් තියෙන්නේ. දොරවලුත් තියෙන්නේ. ඉතින් දොරත් එක ආතල් එකක් ගන්න පුළුවන් ඕනනම් ඔයාලට. මොකද්ද දොරත් එක ආතලයක් ගන්න කරන් තියෙන්නේ? දොර ගාවට එනවා මෙහාට එනවා. අතර දොර මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. අවසානයේ දොරේ ඉතින් අර මෝටරේ කැඩලා ගිහිල්ලා වෙනම එකක් වෙන්න පුළුවන්. හරි ඉතින් ඒක ඔහොම නිතර වෙනකොට අනිවාර්යයෙන් මෝටරේ කැඩලා යන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට දොරත් එක ආතලයක් ගන්න බැරි කමකුත් නැහැ. දොර ගාවට කිට්ටුන දොර ඇරෙනවා. ආයෙ දොරෙන් ඈත් වෙනකොට දොර වැහෙන්න ගන්නවා. ආයෙ කිට්ටුනකොට ඇරෙනවා. හරි එහෙම කරන්නත් පුළුවන්. ඉතින් එහෙම gedara තියෙනවනේ එකක් හයි කරගෙන ඒකත් එක්කවත් සෙල්ලම් කරන්න ඉතින්. වෙන තැන්වල එහෙම ගිහිල්ලා කරන්න එපා. කනේ පාරක් ආගෙන එන්න වෙයි. එතකොට මේ මං කියන්න ගියේ දැන් අර අපි අතල්ලපුවම වතුර එන්නේ. අන්න ඒ විදිහට සමහර ජල බඳුන් හදලා තියෙනවා. ඒ කියන්නේ ජල බඳුන් වල තියෙනවා චූටි ජලය එන කොටස. ඒකට මුන් මේ අපි ගොඩක් දුරට මේක තියෙන්නේ කුකුළු නිවාසවල. කුකුළු නිවාසුන් අර හොටෙන් ඒකට ටච් එකක් දුන්න ගමන් මොකද වෙන්නේ? වතුර ටිකක් එකෙන් එන්න පටන් ගන්නවා. හරි ඒ විදිහට ස්වයංක්‍රීයව හදලා තියෙනවා. එහෙම නැත්නම් ජල බඳුන් විදිහට තියෙන අරක කෙලිම නලයෙන් එන්න තියෙන්නේ. ජල බඳුන් විදිහට තියෙනවා නම් ගොඩක් දුරට ඒවා කරලා තියෙන පොතේ බරට සංවේදනයක් විදිහට තමයි කරලා තියෙන්නේ. හදලා තියෙන්නේ. ඒ කියන්නේ බර අඩු වුනහම ඒකට සංවේදනය වෙලා බර අඩු වුණා කියන එකට ආපහු ඇවිල්ලා වතුර පිරෙනවා නිශ්චිත බරක් දක්වා. ආහාර බඳුනුත් ගොඩක් දුරට ඒ ක්‍රමයට තමයි හදලා තියෙන්නේ. ගොඩක් දුරට මේ ස්වයංක්‍රීය ආහාර සැපීම ගව නිවාසවලට වඩා කුකුළු නිවාසවල තමයි බහුලව භාවිත වෙන්නේ. ගව නිවාසවලත් සමහර ඔය සාන්ද්‍ර ආහාර වගේ දේවල් සපයන්න භාවිත කරන්න පුළුවන්. නමුත් තනකොළ වගේ දේවල් ගොඩක් දුරට මිනිස්සු විසින් තමයි යොදන්නේ. හැබැයි කුකුළු නිවාසවල විශේෂයෙන් මිනිස්සු අතින් ගිහිල්ලා කෑම දාන්නේ නැහැ පුතේ ඔය මහා පරිමාණයෙන්. එහෙම නැත්නම් ඔය කියන සියුම් ක්‍රමයට ඇති කරනකොට. එතනදී වෙන්නේ එතකොට අර ආහාර බඳුන් වල තියෙන ආහාර අඩු වෙනකොට ඒ බරට සංවේදනයක් විදියට නල දිගේ ඇවිල්ලා හපව ආහාර පිරෙනවා. හරි. එතකොට ආයේ මේකේ ආහාර ටික මුං කාලා අඩු වෙනකොට ආයේ ඇවිල්ලා මොකද වෙන්නේ? ආයේ බර මේවත් මේ ආහාර පිරෙනවා. ඉතින් ඕකම අපිට අර පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ ගෙදර වතුර ටැංකියක් තියෙනවා නම් ඒ දැන් වෙළඳ පොලේ මිලදී ගන්නක් තියෙනවා ඒ යුනිට් එක. ඒක සවි කළාම ඔයාලගේ ගෙදර තියෙන ටැංකියේ ජල මට්ටම යම් ප්‍රමාණයකට අඩු වුණු ගම ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව මෝටරේ ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා ජලය පිරෙනවා. පැහැදිලිද? එතකොට දැන් හදිස්සියේ නේද නාන්න ගියාට පස්සේ ඔන්න වතුර චුට්ටක් ආපු ගමන් වතුර නෑ දැන් බෙරිහන් දෙනවා අම්මේ මෝටරේ දාන්නු කියලා බෙරිහන් දෙනවා. දැන් අර සිස්ටම් එකේදී එහෙම ඕනේ නෑ බෙරිහන් දෙන්න ඕනේ නෑ අම්මේ මෝටරේ දාන්න. ඊට පස්සේ ගෙදර මොකෙක්වත් නැත්තම් ඔය වෙලාවට ඉතින් ආයෙත් එත බරිත පිටින් මෝටරේ ගාවට ස්විච් එක ගාවට ඇවිල්ලානේ කොහමද සබන් ගාගෙන වගේ හිටපු අවස්ථාවක වගේ ඔක වුණොත් එහෙම වෙනවනේ. මේ වෙච්ච දේවල් කියන්නේ. හරිද? මම ඔය කියන දෙයක් කෑ ගන්නවා අම්මේ මෝටරේ දාන්නු කියලා කෑ ගන්නවා. දැන් අම්මා හරි කවුරු හරි නැත්තම් මම මොකද කරන්නේ? තෙත පිටින්ම දැන් දුවනවා ඉතින් ගේ ඇතුළට. ගේ ඇතුළේ තමයි ස්විච් එක තියෙන්නේ. ගිහලා ස්විච් එක දාන්න වෙනවා. හැබැයි ඉතින් අර විදිහට ස්වයංක්‍රීයව නේද වතුර මට්ටම අඩු වුණාට පස්සේ නැවත ස්වයංක්‍රීයව වතුර පිරෙන විදිහට ඊට පස්සේ වතුර පිරුණාට පස්සේ නැවත ඕෆ් වෙන විදිහට අපිට යුනිට් එක හදාගන්න පුළුවන් නම් හොඳයි. දැන් ඉතින් ඔයාලා හිතන ඇති අයිස ඒ යුනිට් එක හදාගන්නේ නැත්තේ කියලා. ඔව් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක ඉක්මනට ගෙනලා හදාගන්න ඕනේ. තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙලාව නැහැ. හරි. ඔය කරගන්න වෙලාවක් නැහැ ඉතින්. දැන් මේ ඒකට ගෙදර එකක් ගෙනල්ලා හයි කරගන්න. මොකද අපේ රටේ මේ කරන්ට් එක යන විදිහටත් මේක එන ප්‍රශ්නයක්. මොකද අපේ ගෙදර ගොඩක් දුරට මම දැකලා තියෙනවා කරන්ට් එක නැති වෙලාවට වතුර නැති වෙනවා. ඒක මහා පුදුමාකාර කරුමයක්. හරි කරන්ට් එක නැති වෙනකොටම වතුරක් නැති වෙනවා. හරි ඒක නිසා මේ ඒ යුනිට් එක වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. මම නම් ප්ලෑන් කරලා තියෙන ඒ යුනිට් එක
ගෙනල්ලා හයි කරගන්න ඕන. නැත්නම් ඒක ටිකක් කරදරකාරී වැඩක්. ඒතර ඕන වෙලාවක කියන්නේ එයා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා අපිට පේන්නේ නැහැ නේ පුතේ ටැංකියේ වතුර අඩු වෙලාද නැද්ද කියලා. ඒතකොට වතුර අඩු වෙන ගමන් එයා ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙනවා. ඒතර අර කරන්ට් එක ගියාට පස්සේ ඇති වෙන ගැටලුයි නනා ඉන්නකොට වතුර නැති වෙලා යන ප්‍රශ්නයි ඔක්කොම විසඳිලා යනවා. ඒ ඔක්කොම මේ ඔය ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක අපිට වැඩ පහසු කරගන්න වර්තමානයේ තියෙන ක්‍රමවේද. ඉතින් අතර මේවා පැහැදිලි කරන්න තියෙන මේ පාඩම තුල නෙමෙයි මේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම තුල මේ ටික ඔක්කොම මේ පාඩම තුල කියවපුවම මට ඉලෙක්ට්‍රොනික්ස් පාඩම තුල කියන උදාහරණ නැති වෙයිද දන්නේ නැහැ. අලුත් ඒවා ආයේ හොයා ගන්නත් වෙනවා. පැහැදිලිද? ඒතර ඔය විදිහට තමයි පුතේ මේ ආහාර සහ ජල බඳුන් ස්වයංක්‍රීයව හදලා තියෙන්නේ. ඒතර ගොඩක් දුරට මම අර කිව්වා වගේ බරට තමයි සංවේදනය අපි කරගෙන තියෙන්නේ. බර අඩු වෙනවත් එක්ක ආහාර හා ජලය ඇවිල්ලා නැවත ආහාර බඳුන් වලට සහ ජල බඳුන් වලට පිරීම මෙතනදී සිද්ධ වෙනවා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් සටහනක් දාගමු අපි. යටින් ලියන්න. මෙමගින් ආහාර හා ජලය සතුන්ට අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීමට හැකි වේ. එමෙන්ම ආහාර හා ජලය අපතේ යාමද අඩු කරගත හැක. තවද ආහාර හා ජලය සැපයීමට වැයවන ශ්‍රමය අඩු කරගත හැක. right පැහැදිලි නේද? ඔන්න පුතේ දෙවෙනි එක මම දීර්ඝ වශයෙන් පැහැදිලි කළා විවිධ උදාහරණ ඔස්සේ. මම මතක තියාගන්න. ඒතර ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේදී එහෙම ඔන්න මම අහනවවා. හරි. ඊළඟට අපි යනවා තුන්වෙනි එකට. ලියන්න අංක 3 දාලා පුතේ දැන් අංක 3 බිත්තර එකතු කිරීමට හා කිරි දෙවීමට ස්වයංක්‍රීය පද්ධති භාවිත කිරීම. right පුතේ පැහැදිලි කිරීම ලියමු අපි. පැහැදිලි කිරීම ලියන්න. මෙමගින් වඩා සෞඛ්‍යාරක්ෂිතව
නිෂ්පාදන ලබාගත හැකිය. නිෂ්පාදන ලබාගත හැකිය. වඩා සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදන ලබාගත හැකිය. එමෙන්ම කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතය මගින් එමෙන්ම කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතය මගින් තනපුඩුවලට හා බුරුල්ලට හානියක් නොවන පරිදි කාර්යක්ෂමව කිරිදවාගත හැක. right පැහැදිලි නේද? ඊළඟට එන්න පුතේ 4 වෙනි එකට මම ඔන්න ඒකේ පිටුව ඔයාලට බලා ගන්න ෂෙයා කළා. ලියන්න 4 වෙනි එක. සනීපාරක්ෂාව සැපයීම සඳහා කියලා ලියන්න. මම ඊට වාක්‍ය වෙනස් කරලා දෙන්න. සනීපාරක්ෂාව සැපයීම සඳහා නව තාක්ෂණය භාවිතය. සනීපාරක්ෂාව සැපයීම සඳහා නව තාක්ෂණය භාවිතය. සනීපාරක්ෂාව සැපයීම සඳහා නව තාක්ෂණය භාවිතය. හරි පැහැදිලි නේද? ඒතර ඒකට උදාහරණය පොතේ ලියන්න. උදාහරණය ලියන්න. සතුන්ගේ ශරීරය පිරිමැදීමට ස්වයංක්‍රීය බුරුසු භාවිතය. පාට රූපේ බලා ගන්න පුළුවන් එවැනි බුරුසුවක් ස්වයංක්‍රීය බුරුසු භාවිතය. ස්වයංක්‍රීය බුරුසු භාවිතය. හරි පැහැදිලි නේද? ඒතර ඔය ගොඩක් දුරට හදලා තියෙන ඔය බුරුසුව ඇඟේ ස්පර්ශ වුණාම පොතේ ඒක කැරකෙන්න පටන් ගන්නවා. ඔක කැරකෙනවා. ඒක ඇඟේ ස්පර්ශ වීමට සංවේදනයක් විදිහට තමයි කරන්නේ. එතකොට ගවයාට අවශ්‍ය නම් උගේ ඇඟ පිරිමැද ගන්න. ඒතර ඌ දන්නවා දැන් අරක ඇතුළු වෙන ගමන් ඒක ක්‍රියාත්මක වෙනවා කියලා කාලයක් යනකොට ඌට තේරෙනවා. හරි. මම දැක්කා මම අරවට කියපු අර වාහන හොදන වීඩියෝ එකේ. ඒකේ එතනම බල්ලෙක් ඉන්නවා. බල්ලා දැන් හොඳට හුරු වෙලා ඒ අර ඌගේ ඇඟ ඌට මේවා කරගන්න ඕන වුණාම අරකට ගිහිල්ලා හේත් වෙනවා. ඒ අර පල්ලෙහින් යන බුරුසු තියෙන ඒ බුරුසුවට අපුරට හේත් වෙනවා. ඒතර බුරුසුව කැරකෙලා මුගේ ඇඟත් හොඳට උන්ගේ බූල්නේ. උන්ට හරි සනීප ඇති. මේ හොඳට පිරිමැදීමක් සිද්ධ වෙනවා. හරි අර මම කිව්ව වීඩියෝ එකක් ඔය පහුගිය දවස්වල මම දැක්කා Facebook එකේ ගිහිල්ලා තියෙනවා. මේ අර ලෝකයේ දියුණු රටවල් වල ඔය සිස්ටම් එකම තමයි පාවිච්චි කරන්නේ. මේ වාහන සේදීම සඳහා. හරි මම කිව්වේ වොෂින් බූත් එකට කෙලිම වාහනේ පාක් කරලා අපිට වාහනේ ඇතුළට වෙලා ඉන්න තමයි තියෙන්නේ. අර බුරුසු ඔක්කොම ඇවිල්ලා වතුර දාන ගමන් ඒ බුරුසු වලින්ම සේදීමේ ක්‍රියාවලිය තමයි අර මොකක්ද අපි කියන්නේ අර අතුල්ලනවා වගේ දෙයක් අපි කරනවනේ වාහන හොදනකොට ඒක සිද්ධ වෙනවා. පැහැදිලිද? right. ඔය යටින් තියෙන එක නම් එච්චර අපිට ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යටින් තියෙන මෙවැනි ඉහළ තාක්ෂණ ක්‍රම සහිත සංවෘත නිවාස තුල ඒකක වර්ගඵලයක ඇති කළ හැකි සතුන් සංඛ්‍යාව වැඩි. එමෙන්ම හොඳ සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන නිසා ලෙඩ රෝග ඇතිවීමේ අවදානමත් අඩුයි. ඒක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තියාගන්න. හරි. එච්චර අපි කලින් කතා කරලා තියෙනවා. මේ සියුම් ක්‍රමේදී නැත්නම් මේ
සංවෘත නිවාස ක්‍රමේදී පුතේ අපි ඒ සියලු පරිසර තත්ත්ව පාලනය කරනවානේ අවශ්‍ය විදිහට. ඒක නිසා අපිට කුඩා ඉඩක වැඩි සත්තු ප්‍රමාණයක් ඇති කරන්න හැකියාව ලැබෙනවා. අනික ඒ ආහාර දෙන, ජලය දෙන ඔක්කොම අපි නේද ස්වයංක්‍රීයවනේ කරන්නේ. ඒතකොට සත්තු ගොඩාක් හිටියා කියලා අපිට කිසි බාධාවක් වෙන්නේ අපිට ඒ තැන් වලට යන්න අවශ්‍ය වෙන්නේ අපිට සමහර තියෙන ස්විච් එකක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේ සරල කාරණයක් විතරයි. පැහැදිලි නේද? ඒතර ඔන්න ඔය කාරණා ටික පොඩ්ඩක් මතක තියාගන්න. මේ ගොවිපළ සත්ව නිවාස තුළ නැත්නම් ඒ සංවෘත නිවාස තුළ භාවිත වන නවීන තාක්ෂණික ක්‍රමවේද කීපයක් තමයි අපි ඔය කතා කළේ. ඒ ටික පාඩම් කරලා මතක තියාගන්න. ඒක ගොඩක් වැදගත් වේවි. හරි. එතනින් ඒතර ඒ කාරණා ටික ඔන්න අපි අද දවසේ අපිට කතා කරන් තියෙන දෙවෙනි මාතෘකාව එතනින් ඉවරයි. ඊළඟට අපි එනවා අපේ අද දවසේ තුන්වෙනි මාතෘකාව සහ මේ පාඩමේ තියෙන ටික ලොකු මාතෘකාවක්. ඒ තමයි මේ ගුණාත්මක කිරි නිෂ්පාදනය කියන මාතෘකාව ගැන කතා කරන්න. රයිට්. එහෙනම් පුතේ මාතෘකාව ලියා ගන්න දැන් ඔයා ගුණාත්මක කිරි නිෂ්පාදනය. ගුණාත්මක කිරි නිෂ්පාදනය. ඔයාලගේ දැන් නම් හරි ගිහිල්ලා නේද මේ ස්ක්‍රීන් එක? මගේ නම් ෆෝන් එකේ දැන් හරි. දැන් පැහැදිලිව පේනවා. මම හිතනවා ඔයාලටත් පේනවා ඇති කියලා දැන් නම්. තාම නැද්ද ඔයාලගේ? හරි. අපි එතකොට කතා කරමු එහෙනම් ගුණාත්මක කිරි නිෂ්පාදනය කියන කොටස. එතකොට මම කිව්වා මෙතනදී පුතේ අපි මුලින්ම අහගන්න දැන් මුලින්ම අපි බලන්න ඕන කිරි. හරි. කිරි අණු. හරි. මොනවද? ඊට පස්සේ ගුණාත්මක කිරි අණු මොනවද? හරි. ගුණාත්මක කිරි අණු මොනවද? කිරි ඊට පස්සේ ගුණාත්මක කිරි. මොනවාද නාම විශේෂණයක් හරි මොකක් හරි මුලට ඇවිල්ලා තියෙනවා. ගුණාත්මක කිරි. ඊළඟට කිරිවල ගුණාත්මයට බලපාන සාධක. හරි ගුණාත්මයට බලපාන සාධක. පැහැදිලි. කිරි අණු ගුණාත්මක කිරි අණු කිරිවල ගුණාත්මයට බලපාන සාධක. ඊට පස්සේ කිරිවල ගුණාත්මය පරීක්ෂා කරන්න සිදු කරන ඒ පරීක්ෂණ මොනවද කියන එක ඊළඟට කතා කරන අපි එතෙන්ට පස්සේ. right. කිරි කියන්නේ මොනවද? කිරි කියන්නේ මොනවද? වාට කිරි අණු කියලා ඇහුවොත් ඔයා ඉතින් එක එක ඒවා කියයිනේ. සුදු පාට දියරයක් නේද? ආහාරයක් අනම්මනම් ඔය වගේ ගොඩක් දේවල් කියනවා. ඔව් ඒවත් හරි වැරදි නෑ. සුදු පාටයි නේද? ආහාරයක් විදිහට ගන්න පුළුවන්. ප්‍රෝටීනමය ආහාරය තව එක එක දේවල් කියයි. ඇත්තටම කිරි අපි අර්ථ දක්වන්නේ කොහොමද කියලා බැලුවොත් ඔයා දන්නවා මොකටද මේ කිරි නිෂ්පාදනය කරන්නේ? අපිට ওই ටික විකුණලා මේ සල්ලි ගන්න නෙමෙයි ඔය එළදෙන ওই කිරි ටික නිෂ්පාදනය කරන්න මතක තියාගන්න. එළදෙන පුතේ ඔය කිරි නිෂ්පාදනය කරන්නේ තමන්ගේ පැටවා පෝෂණය කරන්න. පැහැදිලිද? එහෙනම් අපි කියනවා පැටවුන් පෝෂණය සඳහා ස්ත්‍රී ක්ෂීරපායි සතුන්ගේ ස්තන ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන ඒ දියරයක්. හරි එහෙම නැත්නම් මේක මිශ්‍රණයක්. මේක තෛලෝදයක්. ඔය වගේ විවිධ නම් වලින් මේක හඳුන්වනවා. අපි දැනට හිතමු මේක මිශ්‍රණය නැත්නම් ඒ දියරේ කියලා අපි හිතමු. අන්න ඒ දියරේට අපි කියනවා මොකක් කියලාද? කිරි කියලා. ඔන්න නැවත අහගන්න. පැටවුන් පෝෂණය සඳහා ස්ත්‍රී ක්ෂීරපායි සතුන්ගේ ස්තන ග්‍රන්ථි වලින් නැත්නම් ස්තන ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන දියරයට අපි කියනවා ක්ෂීරය නැත්නම් කිරි කියලා. පැහැදිලිද? ඔන්න විදිහට තමයි අපි කිරි අර්ථ දක්වන්නේ. හැබැයි මතක තියාගන්න ওই කිරි වලට තියෙන එක අර්ථ දැක්වීමක් විතරයි පුතේ. ඕකේ එක එක පැති වලින් අපි අර්ථ දක්වනවා. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීම කියලා තියෙනවා. ඊට පස්සේ රසායනිකව අර්ථ දැක්වීම මේ වගේ තියෙනවා. ඒතකොට අර රසායනික අර්ථ දැක්වීමේදී ගොඩක් දුරට අපි කියනවා විවිධ සංඝටක වලින් සමන්විත වෙලා තියෙන විෂමාකාර මිශ්‍රණයක්. ඔය වගේ විවිධ ක්‍රමවේද වලට අපි හැඳින්වීම කරනවා. නමුත් අපි මෙතනදී
ඒක ඒකාර්ථ දැක්වීමක් විතරක්. ඒ කියන්නේ ජීව විද්‍යාත්මකව කිරි කියන්නේ මොකක්ද කියන එක විතරක් කතා කරපුවම ප්‍රමාණවත්. හරිද? right. එහෙනම් අපි මුලින්ම කිරි කියන්නේ මොනවද කියන එක ලියාගනිමු. ලියන්න. කිරි යනු පැටවුන්ගේ පෝෂණය සඳහා ස්ත්‍රී ක්ෂීරපායී සතුන්ගේ ස්තන ග්‍රන්ථිවලින් ස්‍රාවය වන ස්තන ග්‍රන්ථිවලින් වචනේ හරියට ලියන්නකොත් ස්තන ග්‍රන්ථිවලින් ස්‍රාවය වන ස්වාභාවික දියරයකි. හරි. ඊට පස්සේ වෙනම රූලකින් ලියන්න. මම තව කාරණා කීපයක් තියෙනවා. ටික කොහොමද ලියන්න යමු. ඒවා ලේසි. කිරි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ලියන්න. කිරි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නොයෙකුත් නිෂ්පාදන සිදු කරයි. කිරි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන නොයෙකුත් නිෂ්පාදන සිදු කරයි. හරි. උදාහරණ ටිකක් ලියන්නකෝ. ඔයාලා දන්නවා මේවා. උදාහරණ ටිකක් ලියන්න. යෝගට් මුදවාපු කිරි කර්ඩ් කියලා අපි කියන්නේ මී කිරි කියලාත් කියනවා. අතන මී කිරි කියලා කියන්නේ මී දෙනුන්ගෙන් ගන්න කිරි. මී කිරි වලින් තමයි අපි මුදවාපු කිරි නැත්තම් කර්ඩ් කියන එක හදන්නේ. ඊළඟට කිරිපිටි චීස් කමාදාලා ලියන්න යන්නේ. චීස් බටර් අයිස්ක්‍රීම් පැහැදිලිද? යෝගට් මුදවාපු කිරිපිටි එහෙම නැත්නම් පිටි කිරි එහෙමත් කියන්න පුළුවන්. කිරිපිටිනේ කිරිපිටි. ඊට පස්සේ චීස් බටර් අයිස්ක්‍රීම් හදන්නෙත් කිරි වලින් දන්නවනේ. ඊට වෙනම රූලකට එන්න. මේ නිසා අලුත් රූලකින් පොතේ මේ නිසා සෞඛ්‍යාරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම සිදු කළ යුතුය. හරි. සෞඛ්‍යාරක්ෂිතව කිරි එකතු කිරීම හා සැකසීම කළ යුතුය. එමගින් කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක බවට හා
එතන ටයන්න කපන්න පුතේ ගුණාත්මක බව කියලා හදාගන්න ටයන්න අයින් කරන්න නැත්නම් වාක්‍ය ගැලපෙන්නේ නැහැ. ගුණාත්මක බව හා එම නිෂ්පාදනවල ජීව කාලය එම නිෂ්පාදනවල ජීව කාලය එම නිෂ්පාදනවල ජීව කාලය වැඩි කරගත හැක. එම නිෂ්පාදනවල ජීව කාලය වැඩි කරගත හැක. හරි. ඒ කාරණේ තේරුණාද ඔයාලට? හරි. ඒතර කිරි කියන එක පැහැදිලිනේ. හරි. කිරි කියලා කියන්නේ පැටව් පෝෂණය කරන්න ස්ත්‍රී ශිරපායි සතුන්ගේ ස්තන ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන නිපදවන ස්වභාවික දියරේ. ඒක පැහැදිලි. ඒතර මේ කිරි එතන ඉඳලානේ අපි කියන්නේ කිරි ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට යොදාගෙන නොයෙකුත් නිෂ්පාදන කරනවා. ඒකත් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන්. යෝගට්, මුදවාපු කිරි, කිරි පිටි, චීස්, බටර්, අයිස්ක්‍රීම් මේ ඔක්කොම හදන්න අමුද්‍රව්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය අපි පාවිච්චි කරන්නේ කිරි. එතකොට ඔය කියන නිෂ්පාදනවල පුතේ ගුණාත්මයට එහෙනම් බලපානවන්නේ කිරිවල ගුණාත්මය. ඒක තේරෙනවනේ. කිරි වලින් නම් එව්ව හදන්නේ ඒ වගේ ගුණාත්මක භාවයට අනිවාර්යෙන් කවුද බලපාන්නේ? කිරි බලපාන. ඒ නිසා අපි කියනවා අපි කිරි එකතු කරගෙන මොකද මෙන්න මේක මතක තියාගන්න පුතේ දෙනට විශේෂයෙන් ඔය බුරුළු ප්‍රදාහය වගේ රෝග තියෙනවා. නැත්නම් මැස්ටයිටිස් වගේ රෝග තියෙනවා. ඒ දෙකම එකක් සෝරි. බුරුළු ප්‍රදාහය නැත්නම් මැස්ටයිටිස් කියන රෝගේ වගේ රෝග තියෙනවා. එවැනි රෝගයක් වැළඳිලා නැති නිරෝගී දෙනක් කියලා හිතන්න. ඒ නිරෝගී දෙනකගෙන් ශ්‍රාවය වන කිරි අපි කියනවා සෞඛ්‍ය ආරක්ෂිතයි ගුණාත්මයෙන් ඉහළයි. පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙනගේ පෝෂණ මට්ටම ඒ වගේ දේවල් මතත් තව වෙනස් වෙන්න පුළුවන්. ඒ ටික අපි වෙනම කතා කරනවා ඇත්තටම. ඊට පස්සේ සතු වර්ගයේ මත වෙනස් වෙන්න පුළුවන්. ඒව ගොඩක් දුරට කියන්නේ තීරණය වෙන්නේ මේ කිරිවල සංයුතිය කෙරෙහි තමයි ඔය කාරණා ගොඩක් දුරට බලපාන්නේ. අපි ඒක පොඩ්ඩකට අමතක කළොත් හරි සාමාන්‍ය අර කිරිවල සෞඛ්‍ය ආරක්ෂිතභාවය කියන කාරණේට කිරිවල පිරිසිදුභාවය වගේ කාරණාවලට අපි ආවොත් හරි දෙනගේ ශරීරයෙන් එළියට එන කල් ඒ කිරි පුතේ සෞඛ්‍ය ආරක්ෂිතයි. කිසිම හානියක් වෙලා නැහැ ගුණාත්මය හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි එතනින් එහාට තමයි මේකට හානි වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ශරීරයෙන් එළියට ආපු ගමන් අර තිබුණු ආරක්ෂාව නැති වෙනවා. දැන් නොයෙකුත් ශුද්ධ ජීවීන් එකතු වෙන්න පුළුවන්. සමහරට හිතාමතා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. සමහරට ඔය ෆෝමලින් වගේ දේවල් එකතු කරනවා පුතේ කල් තියාගන්න කියලා. හරි ඊට සමහර විට වෙනත් රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. මේ වගේ තියෙන ප්‍රෝටීන් ප්‍රතිශතය වගේ දේවල් වැඩි කරලා පෙන්වන්න. හරි. ඒතර ඒ වගේ නොයෙකුත් දේවල් මිනිස්සු සමහර විට එකතු කරන අවස්ථා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු කිරි අපමිශ්‍රණය කියලා කොටසක් අපිට කතා කරන්න තියෙනවා. හරි. එතකොට එහෙනම් ඔන්න ඔතන ඉඳලා තමයි කිරිවල ගුණාත්මයට ප්‍රධාන බලපෑම ඇති වෙන්න පටන් ගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ කිරි එකතු කර ගැනීම සහ ඒ සැකසීම අපි හොඳින් කළොත් ආරක්ෂිතව කළොත් අපිට ගුණාත්මක කිරි ටිකක් අර නිෂ්පාදන ක්‍රියාවලියට දෙන්න හැකියාව තියෙනවා. ඒතර අපි දෙන කිරි ගුණාත්මක කිරි වෙනකොට ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් එළියට එන නිෂ්පාදනයත් අපි කියන අපතේ ගුණාත්මක නිෂ්පාදනයක්. සරල උදාහරණයකින් කිව්වොත් අපි හදන යෝගට් එකේ ගුණාත්මකභාවය ප්‍රධාන වශයෙන් තීරණය වෙනවා ඒ සඳහා යොදා ගන්න කිරිවල ගුණාත්මය කියන එක. හරි. ඕක අපි තව ආහාර පාඩමේදී කතා කරනවා. ඕනම නිෂ්පාදනයක ගුණාත්මය තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි ගොවිපළේ තත්වය. ඒ නිසා වෙනම තත්ත්ව පාලන පද්ධතියකුත් හඳුන්වලා දීලා තියෙනවා මනා කෘෂිකාර්මික පිළිවෙත් කියලා. මනා කෘෂිකාර්මික පිළිවෙත් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් තමයි සියලුම ආහාර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය එන්නේ. ඒතර මේ අමුද්‍රව්‍ය ගුණාත්මක නොවන තැන පොතේ අපි මොන විදිහට නිෂ්පාදනය කළත් අවසානයේ වැඩක් නැහැ. මොකද අමුද්‍රව්‍ය දූෂිතයි නම් හැදෙන නිෂ්පාදනය අනිවාර්යයෙන්ම දූෂිත නිෂ්පාදනයක්. සෞඛ්‍ය ආරක්ෂිතභාවයෙන් තොර නිෂ්පාදනයක් වෙනවා. පැහැදිලිද? right. එතකොට දැන් ඔන්න මේක හරි මේක හරි. එතකොට ගුණාත්මක කිරි කියන්නේ මොනවද? දැන් අර ගුණාත්මක බිත්තර ගැන අපි කතා කළානේ. ඒතර ගුණාත්මක බිත්තර කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි එතන ඉඳන් කිව්වා
අපි අපේක්ෂා කරන බාහිර සහ අභ්‍යන්තර ලක්ෂණ සහිත බිත්තර අපි සාමාන්‍යයෙන් කියනවා ගුණාත්මක බිත්තර කියලා. එහෙනම් ගුණාත්මක කිරි කියන්නේ මොනවද කියලා අපි බැලුවොත් එතනදී අපිට කාරණා තුනක් ඔස්සේ එන්න වෙනවා පුතේ. ඒ කාරණා තුන තමයි ඇත්තට මෙන්න මෙතන තියෙන්නේ ගුණාත්මයට බලපාන සාධක කියලා අපි කතා කරන්නේ. එතනදී අපි කාරණා තුනක් එතකොට තියෙන. ඇත්තටම ගුණාත්මයට බලපාන සාධක තුනයි. එහෙනම් එකක් අපි කියනවා ශුද්ධ ජෛව විද්‍යාත්මක සාධක. පැහැදිලිද? මොකක් කියලාද අපි කියන්නේ? ශුද්ධ ජෛව විද්‍යාත්මක සාධක කියලා කියනවා. අනිත් එක අපි කියනවා කිරිවල සංයුතිය කියලා. ඊළඟ එක අපි කියනවා කිරිවල අඩංගු දෛහික සෛල සංඛ්‍යාව. එතන දෛහික සෛල සංඛ්‍යාව කියන එකෙන් ගොඩක් දුරට අපි බලන්නේ මේ දෙනට යම් රෝගයක් වැළඳිලා තිබුණද නැද්ද කියන කාරණේ තමයි ගොඩක් දුරට බලන්නේ. පැහැදිලිද? එහෙනම් කාරණා තුනයි ශුද්ධ ජෛව විද්‍යාත්මක සාධක, කිරිවල සංයුතිය, ඊළඟට කිරිවල අඩංගු දෛහික සෛල ප්‍රමාණය. ඔන්න ඔය සාධක තුන මත තමයි කිරිවල ගුණාත්මක භාවය සඳහා පවතින්නේ. එහෙනම් ගුණාත්මක කිරි කියන එක අපිට එතනින් එළියට අරගන්න පුළුවන් අර්ථ දැක්වීම. එහෙනම් කිරිවල ශුද්ධ ජෛව විද්‍යාත්මක සාධක, සංයුතිය සහ දෛහික කලල සංඛ්‍යාව මෙන්න මේ කියන දේවල් ප්‍රශස්ත තත්වයේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් පුතේ ඒ කිරි ගුණාත්මක කිරි කියලා. ඔයාට තේරුණාද? කිරිවල ශුද්ධ ජෛව විද්‍යාත්මක සාධක, සංයුතිය සහ දෛහික සෛල සංඛ්‍යාව මේවා ඒ අපේක්ෂිත සීමාවල අපේක්ෂිත මට්ටම් වල පුතේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ කිරි ගුණාත්මක කිරි කියලා. පැහැදිලිද? right. අපි එහෙනම් මේකට එන්නේ නැතුව ඉස්සෙල්ලා මේක කරලා එමු. මම හිතනවා ඒක වඩා හොඳයි. අපි මෙතෙන්ට ඇවිල්ලා ඒ අනුව ගුණාත්මක කිරි කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීම හදාගමු. ලියන්න කිරිවල ගුණාත්මයට බලපාන සාධක. එහෙම එමු නේද? එතකොට ලේසි. නැත්නම් එකපාර මේ අර්ථ දැක්වීමට මෙතන කාරණා තුන ගත්තොත් ඔළුවට වදින්නේ නැහැ. අපි මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට එමු. කිරිවල ගුණාත්මයට බලපාන සාධක. කිරිවල ගුණාත්මයට බලපාන සාධක. හරි. යටින් ලියන්න තරු ලකුණක් දාලා කිරිවල ගුණාත්මයට බලපාන කිරිවල ගුණාත්මයට බලපාන ප්‍රධාන සාධක තුනකි. right. ලියන්න දැන් 1 2 3 කියලා දාලා ඔයා ලියන්න 1 2 3 කියලා දාලා 1 ශුද්ධ ජෛව විද්‍යාත්මක ශුද්ධ ජෛව විද්‍යාත්මක ප්‍රභව සාධක කියලා කියන්නත් පුළුවන් අපි ප්‍රභව කියලා ලියමු. ශුද්ධ ජෛව විද්‍යාත්මක ප්‍රභව. අර මේකෙන් ඇත්තටම බලන්නේ මේ කිරිවලට අහිතකර ශුද්ධ ජීවීන් එකතු වීමක් සිද්ධ වෙලාද නැද්ද කියන එක. ඊළඟ දෙවෙනි එක කිරිවල සංයුතිය හතරක් නෑනේ 3 කිරිවල අඩංගු දෛහික සෛල ගණන. පුතේ ඒකට ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඒකත් ඔතන ලියා ගන්න පොඩ්ඩක්. ලියන්න somatic කියන්නේ දෛහික කියලා. දෛහික කියන අදහස somatic cell count. හරි?
somatic cell count. එතකොට මේක කෙටියෙන් කියනවා SCC කියලා. හරි SCC වට පේනවද ඒක? ගැටලුවක් නැහැනේ. දැන් හොඳට පේනවනේ මේ බෝඩ් එකනේ. අර කනෙක්ෂන් ෆේලියර් එක මම හිතන්නේ හරියන්නේ නැති. ඒක නිසා දැන් හොඳට පේනවා කිසි අවුලක් නැහැ. somatic cell count SCC. හරි. එතකොට මම කිව්වා පොතේ අපි මේ තුන නෝට් එකේ පැහැදිලි කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඊට අදාළ සියලු කරුණු කාරණා සියල්ල ටියුට් එකේ දීලා තියෙනවා. ඉතින් අපි ටියුට් එකට එමු. ටියුට් එකට එන්න කලින් මේ කරුණු තුන මූලික කරගෙන අපි ගුණාත්මක කිරි වලට අර්ථ දැක්වීමක් ලියලා එමු. පැහැදිලිද? right. ඊට පස්සේ ගන්න ඔයා මාතෘකාව ගුණාත්මක කිරි කියලා. අපි මෙතනින් මෙතෙන්ට පයිමු. ඒක ලේසි. හරි. ගුණාත්මක කිරි. ගුණාත්මක කිරි. right. ලියන්න මේ විදිහට දැන් අපි අර්ථ දැක්වීම ලියනවා මේ කරුණු තුනත් මූලික කරගෙන කිරිවල ශුද්ධ ජෛව විද්‍යාත්මක ප්‍රභව සංයුතිය හා දෛහික සෛල ගණන ආදී සාධක අපේක්ෂිත මට්ටම්වල පවතී නම් එම කිරි ගුණාත්මක කිරි ලෙස හැඳින්විය හැක. හරි පැහැදිලිද? හරි. චුට්ටක්